අද දවසේ අපි අධ්‍යයනය කරන්න යන්නේ දානියෙල් පොතේ පළවෙනි පරිච්ඡේද 3. ඒකට හේතුව මේකයි. මේ දානියෙල්ගේ පොතේ මුල කොටසේ අපි දකින්නේ දෙවියන් වහන්සේ මේ නිබුකද්නේසර් කියනා වූ අන්‍ය ජාතික රජ කෙනෙක් බබ්ලෝනියාව රජව උන්වහන්සේ තෝරාගෙන ඔහුගේ ජීවිතේ ක්‍රියා කරන ඔහුගේ ජීවිතයේ දිවන ක්‍රියා කිරීම අපි අධ්‍යයනය කරන අතර අපිට පැහැදිලි වෙන්න පටන් ගන්න අපගේ ජීවිතේ උන්වහන්සේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔහුගේ ජීවිතය යන ක්‍රියා කරන අන්දම ගැන අපි අපගේ අවධානය යොමු කරන අතර දෙවියන් වහන්සේ අප හැම දෙනාගේ ජීවිතවල කරන් යනා වූ දේවල් වඩා පැහැදිලිව තේරුම් ගැනීමට උන්වහන්සේ උපකාර වෙනවා විශ්වාස කරනවා. ඒ නිසා මම කැමති මේ අන්දමට ආරම්භ කරන්න. දෙවියන් වහන්සේ තමයි මේ ලෝකේ නාව සෑම මිනිසෙක්ම මැවුවේ. මුළු මැවිල්ලේ අතුවරේ උන්වහන්සේ. එව නිසා උන්වහන්සේ අපව මැවුව නිසා එක අන්දමකට බලපුවාම දෙවියන් වහන්සේට අපි අයිති වෙනවා. ඒ වගේම උන්වහන්සේ අපි සියලු දෙනාගේ ඥාන වහන්සේ වෙනවා. එතකොට අපි තේරුම් ගන්න එක දෙයක් තමයි මේ ප්‍රේමයේ දෙවියන් වහන්සේ කියන අපේ දෙවියන් වහන්සේ උන්වහන්සේ මැවුවා වූ එක මිනිසෙක්වත් විනාශ වෙනවට කැමති නැති ස්වාමීන් වහන්සේ. අයිනේ පළවෙනි විනාඩි 5ක් හතර තෝරන ජීවිත වෙනස් වෙනවා. අපි ඉස්සන් නොනිසා දෙවනි පේජ් 3 යමින් කියලා බලමු. සමාජයේ සමාන පරතර හැටියට ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රවෘත්ති ගැන ප්‍රමාද නොවනසේක. නමුත් සියල්ලන්ව පසුතැවී වෙනවාට මිස කිසිවෙක් විනාශ වෙනවාට උන්වහන්සේ නොකමැතිව නුඹලා කෙරෙහි බොහෝ කල් ඉවසනසේක. කිසිවෙක් විනාශ වෙනවාට දෙවියන් වහන්සේ කැමති නැහැ. හොඳට තේරුම් ගන්න. අපි බොහෝ වෙලාවට මේ මිනිස්සු එක්ක අපි කියනවා ගැටලු තියෙනවා ප්‍රශ්න තියෙනවා අපි කියනවා හොඳ වැඩේ කොහොමද? නැත්නම් මොන හරි හිතනවා. ඒ මිනිස්සයා විනාශ වෙන්නේ. එයාට මේ අපරෝණ දෙයක් කියලා. නමුත් දෙවියන් වහන්සේ නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචන තා පැහැදිලිම උන්වහන්සේගේ වචනේ කියනවා කිසිම මිනිසෙක් විනාශ වෙන එක උන්වහන්සේ කැමති නෙවෙයි. එහෙම නැත්නම් උන්වහන්සේ කැමති මොකද්ද? හැම මිනිසෙක්ම අපි හොඳ වැඩේ යට මුනේ කියන අතර උන්වහන්සේ කියන්නේ නැහැ. එහෙම කියන්න එපා. මගේ කැමැත්ත ඔහු වෙනස් වෙලා ඔහු දේව දරුවෙක් වෙලා ඔහු ගැලවීමක්පත් කර ගැනීම තමයි මගේ අපේක්ෂාව. දේව දරුවෙනි උන්වහන්සේ කැමැත්ත වන්නේ සියල්ලන්ම පසළ වීමට බැවින දේව දරුවෙක් වීම. මේ උදෙසා උන්වහන්සේ පාවිච්චි කරන්නේ කාවද? කිදුරු නායවද? කිදුරුවන්ට. අපිට තේරෙන්නේ ඒක පාට. එතකොට මේ මිනිස්යන්ව පස්සෙල්ලට ගෙනෙපු දෙසා උන්වහන්සේ පාවිච්චි කරලා ඉන්නේ. අපි හිතමු ඩෙනිස් නැත්නම් දිනේෂ් අපි හැමෝම මුලින්ම උන්වහන්සේ අපිට බුදුමාහාර වගකීමක් පාදලා තිබෙනවා. මගේ කැමැත්ත මේකයි. මගේ කැමැත්ත මේ සියලු මිනිස්සු ගැලවීමට එන එක. ඒ උදෙසා නුඹලාම මම සාක්ෂිකාරයවටපත් කරනවා කියලා උන්වහන්සේ කියනවා. එතන සුභාරංචි ප්‍රකාශ කරන උන්වහන්සේ කියනවා. මාක් 16:15 උන්වහන්සේ ඕක කියනසේ නුඹලා ලෝ මුළුල්ලේ ගොස් සකල ජනතාවට සුභාරංචි ප්‍රකාශ කරන්න. කාටද මේ කියන්නේ? කාටද මොන සුභාරංචි ප්‍රකාශ කරන්නේ? උන්වහන්සේ දරුවට පමණයි. උන්වහන්සේ කියනවා සකල ජනතාවට. එයා දුප්පත් පොහොසත් ධනවතෙක් කෝර අපෝංශයක් ඒකෙන් මේ ප්‍රශ්න තියෙන්නේ. ඔහු ගැලවීමට එන එකයි මගේ අපේක්ෂාව කියලා සමානවාදී කියනවා. නුඹලා කොස් ඒ නිසා සකල ජනතාවට සුභාරංචි ප්‍රකාශ කරන්න. ඒ වගේ බලමු මතු 5:16 මොකද්ද කියන්නේ කියලා.
එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින නුඹලාගේ ඥාන මහන්සියට ගෞරව කරන පිණිස නුඹලාගේ ආලෝකයේ ඕන් ඉදිරියේ පබලාවා. ඔව් මේ උන්වහන්සේ තවත් කැමැත්තෙන් තවත් අංශයක් මේක. උන්වහන්සේ කියනවා නුඹලාගේ ජීවිතය යහපත් වෙන්න ඕනේ. නුඹලාගේ ජීවිත අනිත්‍යයට අනුකම්පා කරන්නා වූ, අනිත්‍යයට ප්‍රේම කරන්නා වූ, අනිත්‍යය ගැන ඉවසන්නා වූ, අනිත්‍යයට සහාය දෙන්නා වූ, අනිත්‍යව ශක්තිමත් කරන්නා වූ, අනිත්‍යව ගොඩනගන්නා වූ, අනිත්‍යයේ ජීවිත තව පහසු, වාසනාවන්ත, අලංකාර වීමට ක්‍රියා කරන්නා වූ ජීවිත වෙන්න ඕනේ. කොහොමද ඒ කරන්නේ? නුඹලා ඕන් ඉදිරියේ ආලෝකයෙන් බබලන්න තියෙනවා. ලස්සන ජීවිත. නැත්නම් මිනිස්සු මෙතන ඉන්නවා අපි 25කට හිටුවෙන් ගානක් කියනවා. ඔය 25 දෙනාම ආලෝකයෙන් බබලලා. අනේ මම පිටාව මාන්ති කරන. අනේ බලන්න. කොච්චර ලස්සනද, කොච්චර යහපත්ද කියලා උන්තර මොනසි කියනවා. ඔව් ඒකට හේතුව ඕන් දිව්‍යන් වහන්සේගේ දරුවෝ. දරමෝෂෝ මොකද කරන්නේ? දිව්‍යන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරනවා. මෙන්න දිව්‍යන් වහන්සේගේ සැලැස්ම මනුෂ්‍ය සංගතිය ගැන, ඔබ සමා ගැන මේකයි අපේ කැඳවුම් කියන ධර්මෙන්නේ. ඒ නිසා මේ අධ්‍යයනයේදී අපි ඉගෙන ගැනීමට යන්නේ මේ නිබුකත රජතුමාගේ ජීවිතේ ක්‍රියාකීම ගැන පමණක් නොවේ. උන්වහන්සේගේ දරුවන් වූ දානිය, ශද්‍රක්, මේෂක්, අබද්දිකෝ වගේ අයව දිව්‍යන් වහන්සේ පාවිච්චි කළ අන්දම අපිට හිතා ගන්න බැරි විදියට බුදුම විදියට උන්වහන්සේ පාවිච්චි කරනවා. ඔව් ඒ නිසා ඒ හැදින්වීම අත අපි අපගේ අධ්‍යයනය යනවා. රජතුමාගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය. අපි මුලින්ම කියවම නිසා දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පාඩය. ස්වාමීන් වහන්සේ යුදාහි රජ වූ යෙහෝයාකීම් සහ දෙවියන් වහන්සේගේ ගෘහයේ බඩවලින් කොටසක් ඔහු අද පුරුසේක. ඔහු ඒවා ශීනාර දේශයේ තමාගේ දෙවියන් වහන්සේගේ ගෘහයට ගෙනැවි ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයට ලැබුවේය. ඔව් මේක මහා බුදුන් පදයක්. මේකෙන් තමයි මේ පදේ තමයි අපි මේ මධ්‍ය බයිබල් අධ්‍යයනය ආරම්භ කළේ පදේ. මෙතන කියනවා දෙවියන් වහන්සේ යුදේ කියන්නේ දෙවියන් වහන්සේගේ සෙනඟ. උන්වහන්සේ තෝරාගත් සෙනඟ. උන්වහන්සේගේ ඒ තෝරාගත් සෙනඟගේ ඒ කාර්ය රජුරු තමයි යෝවාකින්. එයාව මේ අන්න ජාතික රජතුමාට අල්ලලා දුන්නා කියන්නේ. නැත්නම් ඒ රජතුමාව යුදේව රජතුමා පරාජය කළේ බැබිලෝන රජතුමා එයාගේ ජීවිතයට වඩා දෙවියන් වහන්සේසේ කිරීමට සැලසුණු නිසා ඒකයි ජනක කැමැත්ත උනේ. ඒ නිසා මේ කවුද මේ? නිබුකද්නේසර් කියලා කියන්නේ. එදා අපි දන්නවා අපි ගියපාර බැලුවා ලෝකයේ බලවත් 6 දෙනෙක් දෙන්න බැලුවා. රජවරු 6 දෙනෙක් කියන්නේ. ඊශ්‍රායල් දේශයේ යටපත් කළා වූ දෙවෙනි මේ තුන්වෙනි එක තමයි බබලෝනියා රජුරෝ නිබුකද්නේසර්. දෙවෙනි එක නම අතකද ඇස්රියාගේ රජුරෝ. ඒ ඇස්රියාවට එදා කිව්වා අශූර් දේශය කියලා. ක්‍රිස්තු පූර්ව 722 දී මගේ පරිදිෝ වගේ ඒ ඇස්රියාව ලෝකේ බලවතාවට පත් වුණා. ඊශ්‍රායල් දේශය අල්ලගෙන ගියා. ඊට පස්සේ 605 දී නිබුකද්නේසර් රජුරෝ ඒ ඇවිල්ලා මේ යුදා දේශයේ සිටු සෙනඟ අල්ලගෙන යනවා. ඔහුගේ දේශයට. පිමිසවරේ සහෝදරි දානියෙල් 1:2 මොකද්ද කියන්නේ? මෙලෙස යුදා දේශයේ බලය නිබුකද්නේසර් රජතුමාගේ අතට පැවරුවේ අතට යටත් වීමට ක්‍රියා කළේ දෙවියන් වහන්සේ. ඇයි මේ කරන්නේ? දෙවියන් තේරුම් ගන්න අද මේ රටේ අපිට ඉන්නේ එක විදිහට යම් කිසි කැළඹිලි කාලයක මේ සියල්ල දෙවියන් වහන්සේ කරනවා. මේ සියල්ල තියෙන උන්වහන්සේගේ පාලනය යට. මේ සියල්ල වෙන්නේ උන්වහන්සේ කැමැත්තෙන්. මේක සම්බන්ධයෙන් මේ බයිබලයේ උගන්වන පළවෙනි ප්‍රතිපදිය තමයි මොකද්ද? දෙවියන් වහන්සේ කියනවා ඊශ්‍රායලට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරනවා. ඊශ්‍රායල සාප කරන්නන්ට මම සාප කරනවා. ලංකාවෙන් ඉඳලා බලන්න. ලංකාව කරන්නේ කෙරුවේ කරගෙන යන්නේ ඊශ්‍රායලට ආශිර්වාද කරගෙන සාප කරනවා. දැන් ඒ නිසා මේ ලෝකේ දැන් තිබෙන රටේ බලනවා ඔබට පේන්නේ මේක පැහැදිලිව ලෝක දෙකට බෙල්ලක් පේනවා. හරි කියන්නේ දේශපාලන කරන්න කැමති නෑ. දේශපාලනේ මේ ලෝකෙ වෙන්න આવතේ මේ අන්තක්‍රිස්තුස්ගේ බලවේග පිටිපස්සේ ඉන්නේ. ඔබ දන්නවද කවුද කියලා? ක්‍රිස්තියානිකයන් නන්නපා. ක්‍රිස්තියානි නැති රටවල. මේ ක්‍රිස්තියානි රටවල කියන අය තමයි අන්තක්‍රිස්තුස්ගේ ඉන්නේ. හොඳට තේරුම් ගන්න.
මොකද වෙන්නේ කියලා. ඉතින් දේව ධර්මනේ ඉස්සම අපගේ ප්‍රශ්න ගැටළු වලට විසඳුම තියෙන්නේ අපගේ ශක්තියෙන්, අපගේ බලයෙන්, අපගේ හැකියාව තුළ නෙමෙයි. දෙවියන් වහන්සේ කැමැත්තට යටත් වෙන්න. හොඳට තේරුම් ගන්න. එහෙම නැත්නම් අපි මුලා වෙනවා, අපි රැවටෙනවා, අපි අන්ධ වෙනවා. අපගේ ජීවිත හොක් වෙලාවට බල පර වෙනකොට බල රහිත වෙනවා. මොකද අපි රැවටිලා. දෙවියන් වහන්සේ දා තෝරගන්නවා මේ අන්න ජාතික රජතුමා මහා බලවත් දේවල් ලෝකෙට වන්නන්න. ඒ තමයි සහෝදරි. එම නිසා දෙවියන් වහන්සේ මේ නිබුකත රජතුමාට මේ යුදේ රජතුමා පාවා දෙනවා. ඒ විතරක් නෙමෙයි. දේවමාලිගා යුණාව නොවේ වටිනා භාණ්ඩ අරගෙන යාමට ඕඩිට දෙනවා. ඔබ දන්නවද මේ කලේ දෙවියන් වහන්සේ? හැබැයි රජුරු දැනන්නේ නැහැ. හොඳට අහගන්න මේ කියන්නේ. මේ රජුරු හිතනවා මොකද හිතන්නේ? මගේ ශක්තිය, මගේ බලය නිසා මට හැකි වුණා මේ යුදාදේශය අල්ලගන්න. නෑ. ඔහුගේ බලයෙන්වත්, ඔහුගේ හැකියාවෙන්වත්, ඔහුගේ හමුදා බලයෙන්වත් නෙවෙයි. දෙවියන් වහන්සේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව දෙවියන් වහන්සේ ඔහු වෙතට එවනවා. උන්වහන්සේගේ දරුවෙක් බලවත් දරුවෙක්. හොඳට අහන්න, හොඳට තේරුම් ගන්න. මොකද අපි හැමෝටම උන්වහන්සේ කැඳවන්නේ ඒ වගේ බලවත් දරුවන් වෙන්නයි. උන්වහන්සේගේ සාක්ෂිකාරයන් වෙන්නයි. උන්වහන්සේගේ මෙහෙකරන් වෙන්නයි. ඔබ යන තැන මිනිස්සු දෙවියන් වහන්සේට නමස්කාර කරන අවස්ථාවක් උපදවන මිනිසයි උන්වහන්සේ අපිට එක එක දේවල් බාර දෙන්න වෙන්නේ. ඉතින් අපි මේ සහෝදරයි ඔහු විශ්වාස කළා මේ මම තමයි බලවතා ජගතා. ඒක නෙමෙයි උනේ. දෙවියන් වහන්සේ බලන් හිටියා මොහු තුලින් මහා විශාල දෙයක් කරා. ඉතින් යනුව ක්‍රිස්තු පූර්ව 605 වත්වල කියපු දේවල් මම ආයෙත් නැවතත් කියන විස්තරාත්මක කියන්නේ නැහැ. 605 දී ඉදාදේශ ආක්‍රමණය කරලා ඔහු රජතුමා ඔහුගේ නපුංසකයාගේ ප්‍රධානියාට කියනවා මේ ඊශ්‍රායල් තරුණයන් අතරේ ඔබ දන්නවා කිව්වට විකරානේ නොඑක් දක්ෂ හැකියාවක් වෙන්නා වූ රජමාලිගාවේ තියාගන්න පුළුවන් ඒ ගතිගුණ තියනවා වූ අය කට්ටියක් තෝරගන්න කියලා. ඒ අනුව අපි දකිනවා ඔහු හතර තෝරගන්නවා මේ යුදා දේශයේ යහපත් දක්ෂ හැකියාවක් වුණා වූ බුද්ධිමත් තරුණයන් කණ්ඩායමක්. ඔවුන්ව ගෙනියනවා බැබිලෝනියාවට. මේ 605 ගෙන ගියා වූ කණ්ඩායමේ ගියා විශේෂ 4 දෙනෙක්. විශේෂ 4 දෙනෙක්. කවුද? දානියෙල්, ශද්‍රක්, මේෂක්, අබේද්නෙගෝ. කවුද මේගොල්ලෝ? ලෝකේ බලවතා ඉදා ලෝකේ ප්‍රධානතම රජතුමා වඩාත්ම මේ බලවත් රජතුමාගේ රාජ්‍යයට ආවා වූ අවුරුදු 18 කොල්ලෝ. එවිට කවුද ඒගොල්ලෝ ඉදා තෝරලා ඒ පළේ කණ්ඩායම් බැරි වලවලු ඉදන්නේ. ඔන්න දෙන්න මම අහන ප්‍රශ්නේ. දෙවියන් වහන්සේ මේ හොඳට තේරුම් ගන්න. මේ දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්නේ. මේ අර මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම එදා ඔවුන්ව බැබිලෝනියාවට යවන්න ක්‍රියා කළේ නෙබුකද්නෙසර්ගේ රාජ්‍යරෝ ඉස්තරා සාක්ෂිකාර ජීවිත ගත කරන්නේ. දැනුණා එමුණ අපේ සහෝදරි එදා දානියෙල්වද ශාද්‍රක්ගේ අබේද්නෙගෝද ලෝකේ එකල විශ්වා වූ වඩාම ප්‍රසිද්ධ වඩාම බලවත් වඩාත්ම උතුම් වඩාත්ම ධනවත් ඒ ලෝක නායකයාගේ ජීවිතයේ බලවත් ඇති කිරීමට දෙවියන් වහන්සේ කොළු කුරුට්ටෝ අවුරුදු 17 19 කොල්ල 4 දෙනෙක් ආවා. එම්සා දෙවියන් දරුවනි මම පළවෙනි කොළු බුද්ධිර කියන දේ තමයි එදා උන්වහන්සේ කළා වගේ අද දවසේ උන්වහන්සේ බලන්න ළමයි කියලා කිව්වා වගේ දිනේෂ් ඩෙනිස් තානිතාය ඕපතුලින් මහත් දේවල් කරා. අපි හැමදෙනාගේ මම නිකන් අම්මලා දැන් විදිහට කියන්නේ හැමදෙනාම උන්වහන්සේ අද මෙතන ඔබ ඉන්නේ ඔබ මේ පණිවිඩය අසන්නේ දෙවියන් වහන්සේ අද දවසේ ඇවිල්ලා කියන්නේ 25 දෙනෙක් කමන්නේ නැහැ. ඔය 25 දෙනා තමයි උන්වහන්සේ ඕනේ. උන්වහන්සේ හඬන්න අසන්න කැමති. හැමෝම නැති හේතුවක් තිබෙනවා. ඊයේ අපේ දේව මේ
දේවස්ථානයේ දෙවියන් තිබුණ නැති නිසා දැන් ජීවිතේරුන් ලැබුවේ නැහැ. ඒ නිසා බොහෝ අය දන්නේ නැහැ බයිබලයේ තියෙනවා කියලා. නමුත් ආපු දෙනාගේ හිතම සතුටු වෙනවා. මේ දෙවියන් වහන්සේ ඔබව ගෙනාවේ දරුවනි. තේරුම් ගන්න බලවත් දෙයක් කරන්න. උන්වහන්සේ ඔබව තෝරලා කැඳලා තිබෙනවා. පිළිවෙලවල ඔබව උන්වහන්සේ මෙසේ තෝරලා කැඳවලා නිකන් පැටලලා හිටියේ නෑ. හොඳට තේරුම් ගන්න. උන්වහන්සේ ඔබ සුද්ධාත්මයන් වහන්සේ තුල යේසුස් වහන්සේගේ ශරීරයට වාස්තු කරලා තිබෙනවා. අපි අහලා නෑ නියම දෙයක්. ඔබ දේව දරුවෙක් නම් අයි බලන්න කොහොමද දේව දරුවෙක් වෙන්නේ කියලා ඉස්සරහ. පළවෙනි කොරින්ති 12:13 කියවන්නේ. මක්නිසාද විදුවරු නොහොත් ග්‍රීකරු වෙත්වා. දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා. අපි සියල්ලෝම එකම ආත්මයන් වහන්සේ තුළ එකම ශරීරයට බෞතිස්ම කරනු ලැබ සියල්ලෝම එකම ආත්මයන්ගෙන් පෝරනු ලැබෙමු. එතන මොකද මේ කියන්නේ? අපි හැමෝම කොහොමද කිතුණුවෙක් වෙන්නේ? දේව දරුවෙක් වෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේ අපිව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට බෞතිස්ම කරනවා. වෙන මාර්ගයක් නැහැ. මම අද මේ දෙවියන් ඉස්සලා මම කතා කරලා අපි පොඩි යාළුවා කිංස්ලිත් එක්ක. මම කිංස්ලි අපි ඉක්මනට මෙහෙට අnder මුණ ගැසිලා මේ කරන්න. මේ ගල්දිනු කරමු. ඔව්. මේ කරන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. සුද්ධාත්මයන් වහන්සේ මොකද අපිට බයිබලයේ කියන්නේ? පළවෙනි පොඩි 6:19 අපගේ කියන්නේ නොහොත් උඹලාගේ ශරීරය දිව්‍යන් වහන්සේගේ ළඟ උඹලා තුළ ඇත්තා වූ සුද්ධාත්මයන් වහන්සේගේ මාළිගාව බව නොදැනීද? කොහොමද දන්නේ නැද්ද කියලා ස්වාමීන් වහන්සේ අහනවා. ඔබගේ ශරීරය සුද්ධාත්මයන් වහන්සේගේ මාළිගාවයි. ඔබ කිතුණුවෙක් වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ශරීරයට ඔබව යේසුස් වහන්සේගේ ශරීරයට බෞතිස්ම කිරීම ඇතුළත් කිරීම තුලින් පමණයි වෙන ක්‍රමයක් නැත. මේ තරයලාවදී. ඒ වගේම දෙවියන් වහන්සේ කියනවා නුඹලා සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කාලේ නුඹලා බලය ලබන්න වූය. ඒ විදුමලා යෙරුසලමේද මුළු යුදේද සමාරියේද පොළොව සීමා දක්වාද මාගේ සාක්ෂිකාරයන් වන්න වූය. කාටද මේ කියන්නේ? දේවදරුවන්ට. තබේ මේ සහෝදරි ඉහත සඳහන් අයුරින් දෙවියන් වහන්සේ අප හැමෝම කැඳවලා තිබෙන්නේ. උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේලා අප කැඳවලා තෝරලා පත් කරලා තිබෙන්නේ උන්වහන්සේගේ බලවත් සාක්ෂිකරණයටයි. ඒ නිසා ඔබට උන්වහන්සේ බලය නිදාස් කරාමාරයි. ප්‍රශ්නයක් අහන්න කැමතිද? තව ප්‍රශ්නයක්. මේ බලය ඔබ තුල ක්‍රියා කරන බව ඔබ අත්දකින්නවද? අමක්කවහන්න. මම අමතක කරන්නේ කවදාවත් කතා කරන මොනවද අමතක කරන්නේ. ඔබ එන්න අහන්න. මේ එලිෆාන්තේ කිව්වේ. දේශාන මොකද කිව්වේ රෝෂිනා? දාපයන්වා දුරට ආපුවාම මොකද වෙන්නේ? නුඹ බලය ලබන. ඒ සාදු බොරු කිව්වද? එහෙනම් ඔබ බලය ලබලා තිබෙනවද? ඔබ මේ බලය අත්දකින්නවද? එහෙනම් අත්දකින්න නැත්නම් අපතුල දිස්මාංශයට සුද්ධාත්මයන් වහන්සේට වසනවද කියලා අහන්න තියෙනවා. එහෙම නැත්නම් අපි දේවදරුවෝ නෙමෙයි. එහෙම දේවදරුවෝ නෙමෙයි අපි ස්වාරයට හැමි නෑ අපි. මොකක්ද මම කතා කරන්නේ කියන්නේ මොකද මම කියන දේවල්. ඔබ තුල සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරලා ඔබ දන්නේ නැත්නම් ඔබට සහත්යක් නැත්නම් ලොකු ප්‍රශ්නයක් ඒ විස්තර ගන්න ඉක්මනට. කල්දමන්න එපා. ඔබ වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. මේ සාවදී. එම නිසා එම බලය ඔබ තුල ක්‍රියා කරනවාද කියලා ඔබ දන්නවාද කියලා අහන අතර මම කියනවා මාළෙන් කියවන්න යෝහන් 14:12. සබෝක් ඔබලාට කියන්නේ මා කෙරෙහි අදහන මා කරන ක්‍රියා කරන්නේ. මා පියාණන් වහන්සේ ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියා ඔහු කරන්නේ. කවුද කියන්නේ ආයේ දේවිස් වහන්සේ. ඒස් වහන්සේ කියන මා තුලේ අදහන්නා මා කරන ක්‍රියා විතර නෙවෙයි ඊටත් වඩා ක්‍රියාවල් කරනවා කියන්නේ. මේ සාවලේ සහෝදරි. ආයි ප්‍රශ්නේ එකයි. ඔබගේ ජීවිතේ මේක සත්‍යයක්.
නැත්නම් ඔබ නිකන් පල්ලිය කියන එක, දේවස්ථානීය කියන එක ඔබ එන්න පුරුදුලා තිබෙනවා. මේ වගේ වචන අපි අහනවා. ඇහුවට ඒ ගෙදර යද්දි මතක නැති වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ සුමානකම ආයෙත් තවත් මොනවාද අහනවා. ඒක අහලා යනවා. නැහැ. දෙවියන් වහන්සේ කැදෙව්වේ එහෙම ඉන්න නෙමෙයි. දෙවියන් කැදෙවුණා කරන්නද? ඔබ බලෙන් පිළිලා උනාගේ සාක්ෂිකාරයන් වෙලා ඔබ අනිත්‍යයේ ජීවිතවල බලවත් වෙනසක් ඇති කිරීමයි. ඔවුන්ගේ ජීවිත මහා ආශිර්වාදයක් වීමයි. පිළිවෙල සවරතාවදී. කනගාටු මම කියන්නේ මගේ පුද්ගලික අත්දැකීම මේ ප්‍රශ්නයට. මගේ පුද්ගලික අත්දැකීම නම් කිතුණුවන්ගෙන් අති බහුතරයක්. මම නිකන් බහුතරයක් කියලා කියන්නේ. අති බහුතරයක් මේ ප්‍රශ්නෙට පිළිතුර ඍණාත්මක පිළිතුරක් දෙයි. ඒ මහා ප්‍රශ්නේ එකයි. යෝහන් 14:12 සත්‍ය බද්දක්නාද කියලා. අති බහුතරයක් කියයි ඕ නිකන් බිම්බලාගෙන ඉනහාවි. කීදෙනෙක් කියයිද ඕ ඇත්තම දෙවියන් වහන්සේ කරුණාව නිසා මම ප්‍රශ්නාර්ථ සමවේවා උන්වහන්සේ පුදුම දෙයක් කරනවානේ මම මටින් නැහැ කියලා කෙනෙක් කියනවා. නැත්නම් අපිට අහුන්නේ නැහැ වගේ යන්න යනවා. මම ඔබට කියනවා ඔබ ඊයේ ගියා වෙන්න පුළුවන්. අදත් යන්න පුළුවන්. හෙටත් යන්න පුළුවන්. හැබැයි අනිතරකින් ඉන්න එපා. මම ඔබට ආයෙත් කියනවා අපි කවුරුත් දන්නේ මම ඇත්තටම විශ්වාස කරනවා මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා යේසුස් වහන්සේට අපි ගෙනියන්න යනවා කියලා. හැමෝම කියන එකක් නැහැ. එහෙම කියන්න බයයි බක්කා. එම නිසා මේ දවස්වල මම අද ඉවර කරා සෙකරියා පොත ඉවර කරා ලියලා. මහා බුදුම පොත මම දැනන් හිටියේ නැහැ. සෙකරියාගේ පොතේ එලිකරා පොතයි දානියෙල් පොතයි එකතු කරලා ඔක්කොම තිබෙනවා. මම දැනන් හිටියේ නැහැ මෙච්චර කාලෙ. ඒකයි මම මේක බිම තියන්නේ නැහැ උදේ නැගිටලා ඉන්නවා. මම ලියනවා මට නවත්තන්න බෑ. හරි අමාරු ලියන්න. විවිධ දෙවියන් වහන්සේ මේ අපි ඉන්නා වූ කාලය උන්වහන්සේ අපි දිගටම කතා කරමින් කියනවා. තාම වැඩි කාල නැහැ. ඒ නිසා දේවදරුවෙනි අපිට කියනවා දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයෙක් මේ ජීවත් වෙන්න ඔබද තීරණය කරන්න. මගේ ජීවිත සාක්ෂියක් වෙන්න. මගේ ජීවිතේ මම අඩුපාඩුනේ මේ අල්ලපු ගෙදර ඉන්න එක්කනට මම නිකන් හරි ඇත්තට යාළුවලා යේසුස් වහන්සේ ගැන කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ යන්නේ කොහෙටද? නිරයට. කවුද එහෙම කියන්න ඕනේ? මම. පිළිදවලේ කවුද? ඒ නිසා මේ ඉදෝ තරුණයන් හතර දෙනා මගේ මනසව වලට කියනවා. ඇදහිල්ල ඒ ඇදහිල්ල ක්‍රියාවට නංවන එක තමයි අපේ රහස වෙන්න ඕනේ. අපි හැමෝටම ඇදහිල්ල තියෙනවා. ඒක අමතක කරන්න එපා. ඇදහිල්ල තිබෙනින් තමයි ඔබේ පල්ලියට දායිද වෙන්නේ. ඉරිදට පල්ලියට එන්නේ. බදාදර ඇවිල්ලා ඒ ලෙන්ත මෙහෙට සහභාගී වෙන්නේ. ඇදහිල්ල තිබෙන නිසා. හැබැයි ඇදහිල්ල කියන්නේ පල්ලියට එන්න ඇදහිල්ල. ඒ අනුව ක්‍රියා කරන්න ඇදහිල්ල බොහෝ වෙලාවට අපගෙන් ඈත් වෙලා තිබෙනවා. මේක අපි විනාශ කරගන්න ඕනේ. පිළිවෙලට තාවදී ඉතින් මම කියනවා අපි හැමෝම මේ ඇදවිල්ල ක්‍රියාවට නංවමින් අපගේ යෙරුසලම අඳුනාගෙන ඉස්ලාම් සාක්ෂාරණේ කොහෙද යෙරුසලම අපගේ යෙරුසලම අල්ලගෙන අඳුනාගෙන අපි ඒ යෙරුසලමේ අපි සාක්ෂිකාරයෝ වඩපත් වෙනවා. හොඳයි. දැන් අපි බලමු ඊළඟට මේ හතර දෙනාගේ ඇදවිල්ලේ ක්‍රියා කිරීම සහ ප්‍රතිඵල දැන් බලන්න යනවා. දානියෙල් 1 දානියෙල් සහ 20 කියනවා. වගේ ඕම් සමග කතා කරේ. ඕම් සියල්ලන් අතරේ දානියෙල්ට, අනන්‍යාට, විචාරයට, අපරියාට සමාන වූ කිසිවෙක් සම්බන්ධ නොවිය. ඔහු රජයේ ක්‍රියේ සිටියෝය. රාජකීය ශාස්ත්‍රය මොනක් සම්බන්ධ මොන කාරණේ කෝණයේ විභාග කළා. තමාගේ මුළු රාජ්‍යයේ සිටිය මාත්‍රණ කාරණයට අනවින කාරණයට වඩා ඕම් රසතුනේ සමාර්ථ ඕක වෙන්නේ ගියේ. හොඳයි ඔබ සමාන දුන්නේ මොකක්ද කියන්නේ කියලා. පිළිසවරේ සහෝදරි මේ දානමේ පටන් ගන්නේ මෙහෙමයි. රජ ඔවුන් සමග කතා කළේ. කවුද මේ ඔවුන් කියලා කියන්නේ ඉස්සලා? ඔවුන් කියලා කියන්නේ එදා දෙවියන් වහන්සේ ඒ සැලැස්සුවා යුදා දේශයෙන්
තරුණ කණ්ඩායම අල්ලගෙන යන්නේ. ඒ ඔක්කොමලා ඉන්නේ බැබිලෝනියා. හරි? ඒ ඔක්කොමල මේ අවස්ථාව තියෙනවා දැන්. ඒගොල්ලෝ මේ මාර්ගයට දාලා. දැන් ඉන්නවා ඒගොල්ලෝ මේ රජුගේ මාලිගාවේ. ඕන ලෙස සාන්තර ඇත්තේ රජතුමාගේ නියම අනුව ඉදා දේශයේ සිට බැබිලෝනට ගෙනාවා ඒ සියලු තරුණයන්මයි. හැබැයි ඒ අපි 500ක් කියලා කියනවා. ඒ 500 කී දෙනෙක් උන්වහන්සේට යටත්ලා කියන්නේ? කී දෙනෙක්ද? 4 දෙනා. 4 දෙනායි. ඒ 4 දෙනා විතර කියනවා අපි මේ රජුගේ කෑම කාලා පුතුරෙන්නේ නැහැ, අසුද්ධ වෙන්නේ නැහැ. අපි මේ රජුගේ භෝජන අපි ගන්නෙ නැහැ. ඒක අපවිත්‍රයි අපිට. ඒක පාපය. දෙවියන් වහන්සේගේ වචනේ එපා කියලා කියනවා. ඒ නිසා අපි ඒක කන්නේ නැහැ, අපි බොන්නේ නැහැ. 4 දෙනායි. හොඳට තේරුම් ගන්න. එතන අපි 25 දෙනාගේ 4 දෙනෙක් ඉන්නවා ලොකු දෙයක්. මම බයි කැමෙන්ද 25 දෙනා විතර එන්නේ. ඇවිල්ලා ඉඳන් කිතුනවන්න එපා. ඇවිල්ලා අදහලා ඒ අදහල් ඇදහිල්ල ක්‍රියාව නංවන්නා වූ දෙවනාදි පාවිච්චි කරන්නා වූ තරණය බවටපත් වෙන්නේ. ඕබ්‍රේ සාවදි මේ විදිහට මේගොල්ලෝ ක්‍රියා කරනවා අපි දන්නා කතන්දරේ කියපරේ බැලුවා මේ කොටස. රාජ්‍යරෝ දැන් මේවා නිරීක්ෂණය කරනවා. මේවා ටෙස්ට් කරනවා. රාජ්‍යරෝ දකින්නවා අනිත් හැමෝටම වඩා මේ 4 දෙනා සමර්ථයි. පියවසාවේ සහෝදරි මේක මහා බුදුම ක්‍රියාවක්. අපි ගිය පාර මේ විස්තර කරා. එතන දානියෙල් එකේ විශ්ේ අපි කියනවා තමාගේ මුළු රාජ්‍යයේ සිටි සියලු තරුණයන්ට වඩා සියලු අනිත් හැකියලට වඩා ඔවුන් 10 ගුණයක් සමර්ථ බව රාජ්‍යරුවන්ට පෙනී ගියා කියලා බයිබලයේ කියනවා. හිතන්න මේ කොළුකුට්ටෝ 18 වයස කොල්ලෝ 4 දෙනා මේ රටේ හිටියා මහා උගත් බලවත් උතුම් ප්‍රොෆෙසර්ස්ලා රෝල් වල වන්දන්නේ. ඒ හැමෝටම වඩා 10 ගුණයක් දක්ෂව දැනුවත් හිටියා. කවුද උන්ට ඉගැන්වුවේ? උන්ට ඉගැන්වුවේ හින්න මන්ත්‍රකාරයෝ. ඒ හින්න මන්ත්‍රකාරයෝ වගේ 10 ගුණයක් ඒගොල්ලෝ දක්ෂ නම් ඒ ඉගැන්වුවේ මේ මන්ත්‍රකාරයෝ නෙමෙයි. ඒවට ඉගැන්වුවේ කවුද? දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේගෙන් ඉගෙන ගන්න අපි කොලෙජ් එකට යන්න ඕනේ නෑ. අපි බයිබල් කොලෙජ් එකට යන්නත් ඕනේ නෑ. ඔබ තුලින් නම් සුද්ධාපෑනවත් හොඳටම ඇති. මේ බයිබලේ හොඳටම ඇති. මේ බයිබලයේ අරගෙන උදේ පාන්දර නැගිටලා සුද්ධාපෑන වහන්සේ එක්ක හැමදාම පැයක් ගත කරලා බලන්න මොකද වෙන්නේ කියලා. සුද්ධාපෑන මොකද පුළුවන් නැන්නේ කියලා. අපි කරනවා මේ අහනවා නේද? මට එහෙම නොකියෙන්න බෑ. එහෙම අත තරහ වෙන්න එපා ඒක. මම හැමදාම කනගාටු වෙන්නේ. මම දුකෙන් ඉන්නේ මොකක්ද? ඇයි ස්වාමීනි මේ සෙනගට මෙච්චර අහලා ඒ ඔච්චර බීරි මොකද? දෙන්නේ තවද උන්වහන්සේ දිහා බලලා මට අඬනවා. මා දිහා බලලා අඬනවා මම කරපු දේවල්. වැරදි දේවල්. දෙන්නේ තවද එම නිසා අපි ඊට වඩා පොඩ්ඩක් දෙවියන් වහන්සේ ගැන තවත් විදිහට ඉගෙන ගමු. මතක පහේ දාන්දර කියනවා නුඹලා ලෝකේ ආලෝකයය. කන්දක් මුලේ තිබෙන නෝර සඳවන්න බැරිය. විවිධාලේ සහෝදරි. මෙන්න දෙවියන් වහන්සේ කියන්නේ අපි පොළවේ ආලෝකය, ඒක ලෝකයේ ආලෝකය. නුඹ කන්දක් උඩ ඉන්නා වූ ආලෝකයක් නම් කාටවත් ඒක අංගන්න බෑ. ඒ ආලෝකයේ දසහස දිස්සෙනවා පමණක් නෙමෙයි මිනිස්සු ඔබව දකිනවා. එම නිසා ඔහු එදා ඒ රාජතුමා තේරුම් ගත්තා මේ මිනිස්සු මේ කොල්ල 4 දෙනා වෙනස් 4 දෙනෙක් කියලා. ඒ ප්‍රතිපලය මොකද උනේ? රාජතුමා ඉදිරියේ ඔවුන් බැබළුවා. ආලෝකයෙන් බැබළුවා. පිළිමදාලේ තවද එම නිසා අපි සෑමත් මම කියනවා හැම විටම ඇදහිල්ලෙන් ක්‍රියා කරමු. හැම විටම නිර්භයව ක්‍රියා කරමු. හැම විටම දේව බය ඇතිව ක්‍රියා කරමු. හැම විටම දෙවියන් වහන්සේට කීකරුව ක්‍රියා කරමු. එවිට
දෙවියන් වහන්සේ ඔබ ආලෝකයෙන් බබලන්න සලස්වනවා. අපගේ ජීවිත තුළින් මහත් දුම දේ කරන්න පටන් ගන්නවා. අපගේ ජීවිත පැතිරෙනා ආලෝක කරනකොටගෙන බොහෝ මිනිස්යන් දේව රාජ්‍යයට ඇතුල් වෙන්න යනවා. ඒ නිසා දැන් මම බලමු දානියෙල්ගේ මහත් අපදාන පස්සේ නාගේ ඇදිලා ගන්න හතර දා ගන්න. දානියෙල්ගේ මහත් ඇදිල්ල ක්‍රියා කිරීමේ ප්‍රතිඵල දැන් අපි බලමු. අපි දානියෙල් දෙකකට දැන් අපි කියලා තියෙන්නේ. දානියෙල් 2:26 ඉඳලා තමයි 46 සමය දක්වා අපි දකිනවා මේ දානියෙල්ගේ තිබුණා ඇදිල්ලේ ප්‍රතිඵල. මේ එදා දානියෙල්ගේ ඇදිල්ල නිසා මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ දානියෙල්ට මේ රජුව දැක්නා වූ හීනයේ අර්ථය ප්‍රකාශ කරනවා. ඒකයි ගිය පාර සානික අන්තිම තිබුණේ ඒකයි. රජුව හීනයක් දකිනවා. නිකම් පොඩි හීනයක් නෙමෙයි මේ මුළු ලෝක ඉතිහාසයම ඉදායින්ලා අවසානයේ දක්වා තම අනාගතයට යනවා උන්වහන්සේ එක හීනෙන් පෙන්නවා. යාඩි කරන්නේ අපිට එකම වෙන්නේ. හරි? හැබැයි මේක පෙන්නුවාම පිළිසාරය සහෝදරි මේක පෙන්නුවාම රජුරෝ උඩ පැහැදිලුණා. එයා මහා මවිතේටපත් වෙනවා. ඔව් කියනවා කිසි මිනිසියෙකුට මෙහෙම දෙයක් කරන්න බෑ. මම දැක්ක හීනේ මට මතක නෑ. කොහොමද මේ දානියෙල් මම දැක්කව හීනේ පමණක් නෙවෙයි ඒකේ අර්ථය මේ විදිහට ප්‍රකාශ කරන්න කියන පිළිසාරය සහෝදරි ඔබ දන්නා රජුරෝ මොකද කරේ කියන්නේ? කතා කරලා කියවන්න දානියෙල් 2:46 එකල නෙබුකද්නේසර් රජා මොහොනින් පැටි දානියෙල්ට වැඳ ආහාර පූජාවක්ද සුමද ද්‍රව්‍යද ඔහුට පූජා කරන්න අනුකලේ. ආයෙත් කියමුද බලන්නේ? එකල නෙබුකද්නේසර් රජා මොහොනින් පැටි දානියෙල්ට වැඳ ආහාර පූජාවක්ද සුමද ද්‍රව්‍යද ඔහුට පූජා කරන්න අනුකලේ. නෙබුකද්නේසර් රජුරෝ මම එදා කිව්වා එදා ලෝකයේ හිටියේ වඩාත්ම බලවත් මිනිසයා. මේ දානියෙල්ගේ දෙවියන් වහන්සේ දානියෙල්ගේ ඇදිල්ල දැක දානියෙල් බලවත් ලෙස කිසි මිනිසෙකුට කරන්න බැරි දෙයක් ඉෂ්ට කර අතර රජුරෝ දන්නවා මේ වගේ කෙනෙක් මම දැකලා නැහැ කවදාවත්. බුදුම දෙයක් මේ රජුරෝ උඩක රජුරෝ කෙනෙක් කුර රජුරෝ කෙනෙක් නපුරු දුෂ්ට රජුරෝ කෙනෙක් දානියෙල් ළඟ දන ගහලා වඳිනවා. නැත්තම් මොකද මේ කරන්නේ? එයාගේ දෙවිවරුන්ට එයා සලකු විදිහට දානියෙල් සලකනවා. ඒ විතරනේ මෙතන කියනවා දානියෙල් වැඳ රජ මූණේ වැටි දාන්න වැඩ ආහාර පූජාවන්ද සුවඳ ද්‍රව්‍යද ඔහුට පූජා කරන්න අනුකලසේක. දැන් බලන්නකෝ කොල්ලෝ හතර දෙනෙක් ඉන්නවා මේකලයි දානියෙල් තමයි මේක මගේ පාර කතා දෙන්නේ කියන්නේ මේ දානියෙල් තමයි සීනේ පෙන්නලා දුන්නේ. රජුලන්ගේ ප්‍රතිචාරය එයාට වඳිනවා. එයා ඉතින් වැඳටි නමස්කාර කරනවා. එයාට පූජා උපු කරනවා. ඉතින් ඉවරුන්නේ නැහැ. දානියෙල්ගේ 48 කියනවා ඊළඟට. ඊට පස්සේ රජ දානියෙල් උතුම් කොට මහත් වූ බොහෝ තෑගි උඩ දුන්නේය. ඔහු මුළු බබලෝනියා පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බැබිලෝනියාවේ සියලු ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියාද කළේ අවුරුදු 8 කොල්ලා. දැන් කවුද යා? ලෝකයේ අධිරාජ්‍යයේ ශාස්ත්‍රවන්තන්ගේ උතුම්ම කෙනෙක්. කවුද මට කියන්නේ? කවුද මට කියන්නේ? දෙවියන් වහන්සේ අපි ළඟට කවුරුත් අපමණන්න ඕනේ. මම කියන්නේ අපි පොඩ්ඩක් තාමින්න මම බඩ කරන්නේ නැහැ මම ආචාර කොහොමද කියන්නේ නැහැ. ඒක නෙමෙයි මම කියන්නේ. දෙවියන් වහන්සේ වඩාමත් වුණාට ඒකට කීකරු වෙනවා. ඕගොල්ලෝ දාවදී මෙහි අපි දකින්නේ රාජතුමා දානියෙල්ට ඔව් ඇද වූ දෙවියන් වගේ සලකනවා වෙන විදිහට කිව්වොත්. ඔබ දන්නා අපි දෙවියන් වහන්සේගේ විශ්වාස කරනවා ඊළඟට. අපි දෙවියන් වහන්සේ කොහොමද සලකන්නේ? ඉතින් මම කතා කරන්නේ. හොඳයි. ඊළඟට මේ රජුගේ රුචියටි මම කියන්නේ ඉස්සරහා මෙයාට නමස්කාර කරනවා, වැඩ වෙනවා, පූජා උප කරනවා, ඊට පස්සේ ආව උසස්ම තන්තුරු වලට පත් කරනවා ඔක්කොම දෙනවා. ඉතින් නවතින්නේ නැහැ. දානියෙල්
ආන් කියනවාද 2:47. දානියල් රජ දානියට කතා කොට සබවින්ම නුඹලාගේ දෙවියන් වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේය. රජවරුන්ගේ ස්වාමීන් වහන්සේය. රහස් එළිදරව් කරන තැනැන් වහන්සේය. මක්නිසාද මේ රහස එළිදරව් කරන්නට නුඹට පුළුවන් වේයයි කීවේය. මුදුම දෙයක් නේද? මුදුම දෙයක්. මේ රජුරෝ කියනවා නුඹලාගේ දෙවියන් වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේය. ඕක ඉන්නවද මුළු ලෝකෙම ඔක්කොම දක්ෂ මිනිස්සු ඇවිල්ලා මොකද දැන් බිම් දාලා බෙල්ල මිරකලා බලපන් කවුද දක්ෂයා කියලා. එයා ඒකලා මරලා දැම්මා. ඉච්චර බලවත් රජ කෙනෙක්. නමුත් එයා මේ මට ඕන දෙයක් පුළුවන් රජු කියනවා නුඹලාගේ දෙවියන් වහන්සේලා දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේ. කවුද යන්නේ කියලා දුන්නේ? කවුද යන්නේ කියලා දුන්නේ? දෙවියන් වහන්සේ කියලා කොහොමද කිව්වේ? දානියල්ගේ සාක්ෂි. दानियल साक्षी, कुमार के साक्षी, जिलेन्या के साक्षी, कोच्चर वटिनवद කියලා අපි තාම දන්නේ. මම ඔබට කියනවා ඔබගේ පන්තියේ ළමයෙකුට ඔබ සාක්ෂි දරනතර ඒ සාක්ෂි දරන ඔබ තාතරත් බෑ මටත් බෑ. කවුරුනාතරත් දෙවියන් වහන්සේ අපි හැමෝම විශේෂ තැනක දානියල් හිතුවේ නෑ. දානියල් හිතුවද මම දන්නේ හිතුවද කියලා මම දන්නේ. මෙහෙම දෙයකට වෙයි කියලා මේ රජුව වැඳලා කියනවා මෙන්න. ඊළඟට කියනවා දානියල්ගේ ඇදහිල්ලේ ප්‍රතිඵලය දකිමින් අපගේ දිව්‍යන් වහන්සේ ගැන මහත් සත්‍යයන් තුනක් ප්‍රකාශ කරමින් මේ රජුව දිව්‍යන් වහන්සේ ප්‍රසන්නතා කරන පටන් ගන්නවා. මෙන්න ඔහු දේවා ඔහු කියනවා අපගේ දෙවියන් වහන්සේ කවුද? දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේ. ඔබ ඒක විශ්වාස කරනවා? ඔය විශ්වාස කරනවා? උන්වහන්සේ රජවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ තමයි අගමැතිවරුන්ගේ ස්වාමීන් වහන්සේ. ආයිකන් කියන්නේ අපගේ දෙවියන් වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ රජවරුන්ගේ ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ රහස් එළිදරව් කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ මේවා දකින්නවද? ඔබ මේවා දන්නවා? දැන් අපි යම් ශද්‍රක් මේෂක් සාබද්දීගෝගේ ඇදහිලා යන බලන්න. දානියල් පොතේම අපි යමු ඉක්මනටම අපි දන්නවා මොකද උනේ කියලා. මේ රජුරෝ විශාල රියන් ගානක් උස රූපයක් හදනවා. රියන් 60ක් උස රූපයක්. ඒක රියන් 6ක් පළවනා රූපයක්. මේක රත්තරන් වලින් හදලා රත්තරන් ගාලා ඒකට මහා මේ විශාල රූපය මෙන්න ඒ රූපය කැපකිරීමේ දවසක් එතුමා නියම කරනවා. කැපකිරීම උත්සවයක් පවත්වන දවස් නියම කරනවා. කැපකිරීම උත්සවයේදී මෙහෙම දෙයක් සිද්ධ වෙන්න තිබුණා. ඒක මම ඔබට කියවන්නම්. ඒක දානියල් 3:5:6 එක සඳහන් වෙනවා. බොනෑවේද නලාවේද වීණාවේද මහා වීණාවේද කුඩා වීණාවේද මිහිරි නලාවේද සියලු ආකාර පූර්ව භාණ්ඩවලද ශබ්දයේ නුඹලාට ඇසෙන විට බිම වැටි නෙබුකද්නේසර් රජ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නට නුඹලාට අනුකරන ලද්දේය. බිම වැටි නමස්කාර නොකරන කවුරු නමුත් දෙවලේම ඇවිදින කිනියුදුන මැදට හෙරණු ලබන්නේ කීවේ. ඔව්. ඒක පැහැදිලි. මොකද දැන් මේ දෙරිනවා මෙතන රජුරෝ මේ මහා විශාල රූපයක් හදනවා. ඊට පස්සේ ඒ කැප් කරනවා දවසක් නියම කරනවා. ඒ උත්සවය පවත්වන්නේ මෙහෙමයි කියලා ලොකු බෑන්ඩ් එකක් තියෙනවා. ඔව් කියනවා මේ බෑන්ඩ් එක මේ ප්ලේ කරද්දී හැමෝම වැටිලා නමස්කාර කරන්න ඕනේ. දැන් පොඩ්ඩක් බලමු. දානියල් 2:49 අපි දකිනවා ඉස්සලා පරීක්ෂදී අන්තිම පදේ අපි දකිනවා දානියල් තමයි ශද්‍රක් මේෂක් අබද්නිගෝ දෙවියන් වහන්සේ පත් කරනවා විශාල මේ තනතුරු වලට නිලධාරීන් බැබිලෝනියා නිලධාරීන් වලට පත් කළා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔවුන් තුන්දෙනා මේ ඕපනින් සෙරමනියට ඉන්වයිට් කරලා තිබුණා. හරි.
ඒතර ඒවට යන්නම තියෙන දෙයක්. හරිද? එතකොට මොකද නියෝගය දෙන්න ගිහිල්ලා මේ රූපයට නමස්කාර කරේ නැත්නම් ඒ චූර්ය භාණ්ඩ වාදනය කරද්දී වැන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඇවිලෙන ගිනි උදුනකට මේගොල්ලෝ දාන්න තමයි රජුගේ නියෝගය. මේ රාජනාවදී මෙතරම් භයානක මෙතරම් හිතන්න බැරි තරම් ඇතර මරණය සහතිකයි විනාශීම සහතිකයි මෙවැනි තීරණයක් ගන්න තිබුණා මේ ආත් මං කියලා තරුණ හතර දෙනා අපි අයියා 20 කියලා කියමු එකතු කරලා මේ 20 කොල්ල හතර දෙනා තුන් දෙනාට තියනවා මොකද්ද කරන්නේ රාජ්‍යරෝ කියනවා හැමෝටම මේක පොදුයි මේ මියුසික් පටන් ගත්තාම ඕගොල්ලෝ වැජට නමස්කාර කරලා නැත්තම් ඕගොල්ලෝ දානවා විදුදුන්ට පින්නේ සවරේ තාවුද මම කැමති මේ වෙලාවේ ඔබ සමා බොහෝලා ගන්නාව තීරණ යෝජනා හැටියට පොඩ්ඩක් අදහස් හැටියට උදේ දාන්න. අපි හිතමු අපිට මේම අවස්ථාවක් වුණා කියලා. නැත්නම් මේවට මේක වුණා. දැන් මෙහෙම දෙයක් වුණාම ඕකට ක්‍රියා කරන්න බොහෝ ක්‍රම තිබුණා. විදසුණක් වශයෙන් ඕකට කියන්න තිබුණා. ඇත්ත වශයෙන්ම මේ රජතුමාව සතුටු කිරීමට අපි වැදගත් නමස්කාර කරනවා. මොකද ඉඳලා කතා කරලා කියනවා. අපි කියලා නමස්කාර කරමු. හැබැයි අපි අභ්‍යන්තරයෙන් අපි දෙවියන් වහන්සේට සිහි ප්‍රශංසා පුදමු. රජුරොත් රැවටෙනවා අපේ දෙවියන් වහන්සේ සතුටු වෙනවා. එහෙම කියනවා ජනතේ උන් කියනවා ඇති කියන්න පුළුවන් ඒගොල්ලන්ට මොකද අපි බයිබලෙන් පාවිච්චි කරනවානේ. අපි කරන වැරද්ද වල හරි කියලා ඔප්පු කරගන්න. උන් කියන්න පුළුවන් මේ විදිහට. පළවෙනි සාමුවෙල් 16 කියනවා ස්වාමීන් වහන්සේ මිනිස්යා බලන්නක් වෙන්න වලසේක. මිනිස්ය දෙමේ පිටාතර පිණි බලන්නේ නමුත් ස්වාමීන් වහන්සේ සිත බලන්නේ. ඉතින් මගේ සිතට බලන්නේ. ඉතින් මම බෝරුවට දර ගහලා උන්වහන්සේ දෙවනක් නමස්කාර කරනවා. ඔන්න අපිට කියනවා බලය කරන්න බැරි නෑ. පිළිගන්නවද කවුද? ඒක විතරක් නෙමෙයි. ඕන් තවදුරටත් මෙහෙම කියන්නත් පුළුවන්. අපි තවත් කියන දෙයක් තමයි. බලන්නකෝ අපි කියනවා මෙතන නිකන් මේව වැද වැටෙන්නේ නැතුව ඉඳගෙන ඉඳලා අපව පුරුසල දාපුව අපේ කිසි වැඩක් නැහැ. අපි මැරලා යනවා. අපි ජීවත් වුණොත් අපිට අවස්ථාවක් ඊළඟ අවස්ථාවේදී පුළුවන් යන සේවය කරන්න. අපි මොකද කියනවනේ නොයෙක් කේස් නිසා දිගන ආදර කියන දේ කරන්නේ නැහැ. අපි එක්ස්කියුස් එක දාගන්න. විවිධ තවරතාවදී අපිට මේ වගේ එක්ස්කියුස් එක දාගන්න පුළුවන්. දෙවියන් වහන්සේ යමක් කරන්න කිව්වම ඒකෙන් පැනලා යන්න පුළුවන්. හැබැයි මේකෙන් කවුද රැවටෙන්නේ? රැවටෙන්නේ අපමයි. මුලා වෙන්නේ අපමයි. විනාශ වෙන්නේ අපිමයි. දෙවියන් වහන්සේ කැමැත්තට පිටුපාන්නේ අපිමයි. වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා මම කැමති මතෙව් 10 සත්ව වචනයක් කියන්නේ. මතෙව් 10:31 එබැවින් මනුෂ්‍ය නිග්‍රහී ඔහු අඳුනමි මා ගැන කියන යමෙක් ඇද්ද? ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියේ මවත් ඔහු අඳුනමි කියන්නේ. නමුත් මනුෂ්‍ය නිග්‍රහයේදී ඔහු නාඳුනමි මා ගැන කියන යමෙක් ඇද්ද? ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ ඉදිරියේදී මමත් ඔහු නාඳුනමි කියන්නේ. ප්‍රේමදායකවදී ඔය විස්තර ගන්න ඕනේ මොකද මම දැන් මගේ වෙලාව පොඩ්ඩක් අඩු වෙගෙන යනවා. ඉඳලා කරනවා. තව එක්ස්කියුස් එකක් දාවිච්ච නෑ මම දෙන්න. හේතුව. දැන් මේ තවරක් තිබෙනාට ඔය එක දෙයක් කියලා දැනන් හිටියා. මේ කැපවීම කරන එක දවසක් නේ. ඩෙඩිකේෂන් සර්විස් එක දවසක්. ඒක මම ඇරියොත් ප්‍රශ්නයක් නෑ මට බඩ අමාරුක් තියෙනවා. මට සනීප නෑ. මට අර්ථ තියන ගමන යන්න තියෙනවා. ඒකින්ද එන්නේ පිට ප්‍රශ්නයක් නෑනේ. එදා මම ඇරියා ෂේ. පිළිසාරද ඒක විදිය නැත්නම් අපි කියනවා නෑ. අපි රටේ නීතිය ගරු කරන්න තියෙනවා. අපේ කාර්යාලයේ නීතිය රට කාර්ය ගන්න දෙනවා. අපේ රජයේ නීතිය අපි ගරු කරන්න දෙනවා. ඒ නිසා රජුරෝ නියම කරා. පාරක් විතරනේ. රජු සතු කරා අපි එක පාරක් අමතක කරමු. ඒක වැරදක් නෑ. දෙවියන් වහන්සේ අපි ගත්තේ රජයේ නීතිය පවත්වන්න කියලා. ඒක ඇත්ත. කවදාවත් රටේ නීති කඩන්න එපා.
හැබැයි තේරුම් ගන්න රටේ නීතියට වඩා උතුම් නීතියක් අපිට තියෙනවා. ඒක තමයි දෙවියන් වහන්සේගේ නීතිය. දෙවියන් වහන්සේගේ නීතිය පමණක් නෙවෙයි විශේෂයෙන්ම අන් දෙවිවරුන් නමස්කාර කිරීම ගැන දෙවියන් වහන්සේගේ නීතිය. ආච්චන අන් දෙවිවරුන් නමස්කාර කිරීම ගැන දෙවියන් වහන්සේගේ නීතිය කවදාවත් කඩන්නේ නැහැ. මම නොයෙක් දේවල් මතක් වෙනවා. අපිට හරි අමාරුයි අද ලංකාවේ හරි අමාරු නැහැ කියලා කියන්න බෑ. හැබැයි කතරගම ගිහිල්ලා නැත්නම් එකේ ගිහිල්ලා නැත්නම් කොහේ හරි කෝලෙට ගිහිල්ලා පූජා නොකරපු ක්‍රිස්තියානි කාර්යවල ලංකාවේ අඩුයි. සමහර දැන්වල සමහර ගමක් කියනයි ගමේ මේක තමයි සාමාන්‍ය දෙයක චාරිත්‍රයක සම්පන්න දෙයක්. අපි විවිධ පල්ලි යනවා ඔව්. කතරගම මෙහෙත් යනවා හරි යනවා. ඈතුලට. අපිට ඒක විශ්තුමක් නැහැ. කොහොම හරි මේගොල්ලෝ එහෙනම් මොකද කරන්නේ? මෙදා නික්මයාම වල තියෙනවා මාහැර අන් දෙවිවරුන් රට ඇතුළු නොසිටුව. කැපු රූපයක් හෝ කිසිම දෙයක් සමානයකට හෝ රට සාධාරණ වනවා. ඊ නමස්කාර කරනවා. පෙමිසවර්තවරි එදා මේ තරුණයෝ තුන් දෙනා කිරනේ මොකද්ද? මගේ ජීවිතේ නැති වුණා. මම මැරුණා. මම දෙවියන් වහන්සේගේ නීතිය කඩලා නැහැ. මම මැරුණා. මගේ ජීවිතේ පූජා කරන්න උනා. මම වෙන දෙවියෙකුට මම නමස්කාර කරන්නේ නැහැ පෙමිසවර්තවරි. දේව දරුවෙනි මම ප්‍රශ්න කණගාමි. ඔබ දෙවියන් වහන්සේ උදෙසා මරණයට හෝ මුහුණ දීමට ඔබ සූදානම්ද? ඔබ ඕකේ උත්තර දෙන්න පුළුවන්. උත්තර දෙන්න ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් අහනවා. එල්තරව 13 15 කියවන්න. මූර්ඛයාගේ රූපේ කතා කර මූර්ඛයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරණු ලබන්න සලස්වන පිරිස පවා මූර්ඛයාගේ රූපයට පණ දෙන්න ඌට බලය ලැබුණේ. හොඳට අහගෙන මේ කියන්නේ එලිතරව පොතේ දෙවියන් වහන්සේ මේ අනාගතයේ වෙන්න යන දේ ගැන කියන්නේ. අන්ත ක්‍රිස්තුස් කියලා දෙවියන් වහන්සේ ඒකාද විරුද්ධ ක්‍රිස්තුස් එනවා මේ ලෝකෙට. ඒ ලෝකේ එයා යෙරුසලමේ බලය අල්ල ගන්න කාලයක් එනවා. දෙවියන් ඉදෙන්න ඉඩ හරිනවා. එයා යෙරුසලමේ දේවමාලිගාවේ එයාගේම රූපයක් ඉදිකරන්න ක්‍රියා කරනවා. යක්ෂයාට බලය දෙනවා. ඒ රූපයට කතා කරන්න. මේ පිළිමය රූපේ කතා කරනවා. විතරක් නෙමෙයි. එයාට බලය දෙනවා කියන විතර කියනවා. ඒ රූපය මූර්ඛයාගේ රූපයට නමස්කාර නොකර සියල්ලන් මරණු ලබන්ට සලස්වන පිණිස පවා මූර්ඛයාගේ රූපයට පණ දෙන්න ඌට බලය ලැබුණේ. මේ දැන් මේ විහිළු කතා කියලා. මේ අපි මේ කොමිකයක් කියනවා නෙමෙයි. කතන්දරයක් විතර කියනවා නෙමෙයි. මේ ඇත්ත මේ බොරු කියනවා දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන නිසා අපෝ මේකෙන් ගලවා ගන්න මේ සත්‍යයක් මෙල තියෙනවා. කවදා හරි දැන් මේකයි මේ හදන්නේ මේ ඉන්ජෙක්ෂන් එරවෙන්නේ ඒක ගැන කතා කරන්නේ කිසි දෙයක් නෙ දෙරෙන්නේ. බයිබලයේ කියවුවම මෙතන තියෙනවා. නළලේ නැත්තම් අතේ යක්ෂයාගේ ලකුණ දාගත්තේ නැත්තම් කණ්ඩ බොණ්ඩ යන්න මොනවද ගන්න බැරි කාලයක් එන්නේනවා. ඒ රූපේ නැත්තම් යා මැරෙන්න යනවා කියන්නේ. මේ යක්ෂයා ඇවිල්ලා යක්ෂ රූපේ නමස්කාර කරලා නැත්තම් ඔබ මරන්න යනවා කියලා කියනවා. එදා දේව දරුවනි මේ කොල්ල තුන් දෙනා කියනවා මැරුවට කමන්නේ. මැරුවට කමන්නේ අපි නමස්කාර කරන්නේ. මට පුතලක් කියනවා තමයි. හොඳයි. මේ ළමයි මොකද්ද කියන්නේ? අපි යනවා උත්සවයට යනවා. හැබැයි අපි නමස්කාර කරන්නේ. එන තීරණ පැහැදිලි තීරණ අපි යනවා. අපි මගහරින්නේ නැහැ. හැබැයි රූපේ නමස්කාර කරන්නේ නැහැ. පිළිදාරේ සහෝදරි. මේ එතකොට මේක සැලුණාම රජුරවන්ට රජුරෝ කිපෙනවා. රජුරෝ කතා කරනවා. රජුරන්ට කියනවා ඔබ දන්නේ නැද්ද මම කවුද කියලා. තව අවස්ථාවක් දෙන්න. හැබැයි මේ ගිනි උදුන 7 ගුණයක් රත් කරනවා දැන්. 7 ගුණයක් රත් කරලා මාමුලව දාන්න යනවා. මාගේ අතින් උඹලා බේරන්න පුළුවන් දෙයියෝ කවුද?
ඔන්න චැලෙන්ජ් එක. ඔන්න චැලෙන්ජ් එක රජුගේ මාගේ අතින් මේ ගිනි උතුරේ ගිනි මන් දානවා. ඔය බේරාරන් දෙයියෝ කවුද? මේ මරණීය තාර්ජනේ මේ බරපතල තාර්ජනේ උඩ ඉදිරියේ ඔය මොකද කරන්නේ? මේ තමයි නවෝදරි මේ උත්තරේ හරිය ලස්සනයි. ඔව් මෙතන දිග්ග කතාන්දරයක් කියනවා කෙටියෙන් මම කියන්න. ඔව් කියන ඉස්සෙල්ලාම රජතුමාණෙනි මේ ගැන ඔබට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. බලන්න. එතන ඔය කියන්නේ මොකද ඒක තේරුම ඔය කියනවා අප ඔබතුමාට උත්තර දීමට අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබට වඩා උතුම් රජ කෙනෙක් අපිට නෝ ස්වර්ගයේ. අපිට උත්තර දෙන්නේ කාටද? උන්වහන්සේටයි. දෙවනි කොරින්ති 5:10 බලන්න. අපි හැමෝටම කවදා හරි යේසුස් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියේ විනිශ්වාසයේ ඉදිරියේ අපිට ඉදිරිපත් වෙන්න තියෙනවා. අපි ගත තීරණය ගැන. මම හැමදාම කතා කරන්නේ කරදරයක් වගේ නේද? මේ කියන දේවල්. මේ කියන්නේ ඇත්ත කියන්නේ. මේ කියන්නේ ඇත්ත බයිබලයේ තියෙන දේ. ඊළඟට ඔය කියනවා අපේ දෙවියන් වහන්සේට සියල්ල පුළුවන්. ඇවිලෙන ගින්නෙන් දලවන්න උන්වහන්සේට පුළුවන්. හැබැයි උන්වහන්සේ ගැල්ලෙවුක නැති වුණා. අපි නම් ඔය යක්ෂ රූපයට නමස්කාර කරන්නේ නැහැ. ත්‍රිවිධ සහෝදරි පිළිපැද 13 මා බලවත් කරන දෙවි සමිඳුන් තුලෙහි මට සියලු දේම කරන්න පුළුවන්. අපි ඔක්කොම කැරකාම පිටිකාර. ප්‍රායෝගිකව මා ඉල්ලා සිටිනවා. අපි ප්‍රායෝගිකව මේ වගේ ජීවත් වෙමු. මේ ජීවිත රැමු. ඊළඟට තුමුනි කාරෝ කියනවා. රජතුමානි ඔබ මොනවා කිව්වත් අප සෑම විටම කීකරු වන්නේ ජීවත් වන්නේ අපගේ දිව්‍යන් වහන්සේ නිසා පමණයි. කාරණා තුන. හොඳයි පිළිගන්නවා. මේ විට රජුරෝ ඒ විදිහටම ක්‍රියා කරනවා. ඔවුන් ගිනුදුරට දමනවා. රජුරෝ දකින්න මොකද වෙන්නේ? ගින්දර මැද්දේ 4 දෙනෙක් ඇවිදිනවා. ගින්දර දැමේ 3 දෙනාමයි. 4 දෙනෙක් ඇවිදිනවා. රජුරෝ ඕනවා කෑ ගහනවා. අපි දැම්මේ 3 දෙනෙක් නේද? 4 දෙනෙක් ඇවිදින්න ඉන්නවා ඇතුලේ. ඒ කෙනෙක් එක්ක දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වගේ කෙනෙක්. රජුරෝ කෑ ගහනවා. ඇතුලට මේගොල්ලෝ එළියට ගන්න. නැත්නම් කියනවා එළියට එන්න. මේගොල්ලෝ එළියට එනවා. බුදුමයි ඇඳුම් එක්ක දැම්මේ. එක මයිල් ගහක්වත් පිච්චලා තිබුණේ නැහැ. පිළිදවරේ සහෝදරි එදා හඳුනේ ඇත්තටම මේ මහා බුදු මහාස්ම පිළිවෙල වදමුනේ මොවුන් තිදෙනාගේ බලවත් ඇදහිල්ල. ඒ ඇදහිල්ලට දෙවියන් වහන්සේගේ ප්‍රතිචාරය. එලා හාස්ම ලබාට වදමුනේ බලවත් ඇදහිල්ලක් ඕනේ. ඇදහිල්ල ක්‍රියාවට නම් ගන්න ඕනේ. ඒක දිව්‍යන් වහන්සේගේ ප්‍රතිචාරයේ හාස්ක. මෙන්න හාස්කමක් ලැබෙන්නේ ඉතාම පහසු කරන හැටි. අමාරු දෙයක් නෙවෙයි. ඉතාමත් පහසු කරන. අදහන් දෙච්චරයි. දිව්‍යන් වහන්සේ ගුරු කියන්නේ ඒක අදහන්නේ. මා 11:23 මානේ. සගොක් උඹලාට කියමින් කවරෙක් නමුත් මේ කන්දර කතා කොට ඉදිරි මුහුදට වැටෙන්නයි කියා තමාගේ සිතින් සැක නොකොට තමා කියන දේ සිදුවේ යයි අදහන්නේ නම් ඒක ඔහුට සිදුවන්නේ නැහැ. එබැවින් නුඹලාට කියමි. නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුවා ඒ සියල්ල නුඹලාට ලැබුණේ අදහන්න. ඒවා නුඹලාට ලැබෙන්නේ. නුඹලාට කියමි නුඹලා යාඥා කොට ඉල්ලන මොන දෙයක් වුණා ඒ සියල්ල නුඹලාට ලැබුණේ යයි අදහපල්ලා. ඒවා නුඹලාට ලැබෙන්නේ. විරුද්ධවද සහෝදරි. තවයි උන්වහන්සේ අපිව මම ආයත් කියනවා ඊශාගේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිලා 100ක් අබමු. අපි නිර්භීතව නිර්භයව මහත් ඇදහිල්ලෙන් උන්වහන්සේ කී කරුවෙමු. සම විටම උන්වහන්සේගේ නාමය ගෞරවයට මහිමයට පත් කරන් ජීවත් වෙනවා. මේගොල්ලන්ගේ ඇදහිල්ල තුලින් දෙවියන් වහන්සේ කරා බුදුම දේවල් තුනක් මම කියන්නේ. පළවෙනි එක මුද්‍රායි මහ බුදුමයි මට කියන එළියත් මේ රජුරෝ ඉස්සලා කිව්වේ මාගේ අත්වලින් නුඹලාව කරවන්න පුළුවන් දෙයියෝ කවුද? විනාඩි 5කට පස්සේ මොකද යා කියන්නේ? උන්වහන්සේ මහෞත්තම දෙවියන් වහන්සේ. මොකද කියන්නේ? විනාඩි 5ක් ඇතුළත
මේ ලෝකේ බලවත් රාජ්‍ය ධන කාලේ ඉවරයි. උඹලාට උඹලා බේරන්න පුළුවන් කවුද දෙයියෝ? එහෙම කෙනෙක් ඉන්නවා කියලා විනාඩි 5ක් ඇදියා කියනවා මහෞතුම දෙවියන් වහන්සේ මහෞතුම දෙවියන් කියලා. දෙවනෝ මේ තරුණයන් දෙදෙනාට විරුද්ධව ඒ අනිත් ඔක්කොම අයෝටික ක්‍රියා කරා. මෙන්න මේගොල්ලෝ අදින් නැහැ කියලා කියන්නේ. හරිද? මේ රාජ්‍යරෝ ඉස්සලා මේ චෝදනා කරපු අයට එකතු වුණා. හැබැයි කොච්චර රසවත්ද මතුනේ. මේගොල්ලන්ට විරුද්ධව ඔක්කොම ආයව ගින්දර දාලා ඉන්නවා. කියනවා මොකද? මේගොල්ලෝ ඇදින නිසා මේගොල්ලෝ ගැලවෙන්න විතර නෙමෙයි. මේගොල්ලන්ට විරුද්ධ වුණා වූ අයව රාජ්‍යරෝ පිච්චෙන්ද ඒ උදුන්ට දැන්. දැන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔබ මම ඔබට කියනවා ඔබ අදහනවා නම් අපි අදහනවා නම් සැකන කර අදහනවා නම් බැරුණ කෙනෙක් දැකින්න නැතිවෙන්න බා. දෙවියන් වහන්සේට අපිට කරන්න බැරි තමයි. මේ මොනවද කැමැත්ත අනු වෙන්න ඕනේ. ඒ මොනවද කැමැත්ත? යම් කිසිය කාලේ හැබැයි මොකක් හේතුවක් වලින් හේතුවක් නම් උන්වහන්සේ ආවුණා. මළුගේ නැතිවීම තරම් උන්වහන්සේ බේර කරනවා කියලා. උන්වහන්සේ කළාට වඩා උතුම් බලවත් දේවල් අපි කරනවා කියලා උන්වහන්සේ පුරුදු වුණා. තුන්වෙනි දේ තමයි දෙවියන් වහන්සේ මේ දාසයන් තුන්දෙනා විනාශ කිරීමට උත්සාහ කරව දෙවියන් වහන්සේ මේ රජුර මොකද කරන්නේ? ඕන්ට බොහෝ ගෞරව දෙනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඕන්න බබලණිය පළාතේ උත්තමයන් ලෙස පත් කරනවා. බැවින් අපි සමද නිර්වීදස ක්‍රියා කරමු. ඇදීලෙන් ක්‍රියා කරමු. කියෝම හෙබ්‍රේව 13:6. මෙසේ ස්වාමීන් වහන්සේ මාගේ උපකාරයන්ෝය. මම බය නොවන්නේ. මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියනවා. මට සාක්ෂියක් එනවා මේ වෙලාව හරිනේ නෑ. දෙවියන් වහන්සේ අපි ඉන්නවා. දෙවියන් වහන්සේ අපි ඉන්නවා. මුළු මම වැඩ කරන කාලේ නැකිනේ කියන්නේ ඉතිරම කියන්නේ නැහැ කොහොමද? මුළු ෆැක්ටරි එකේ හැමෝම මාත් එක්ක තරහ වුණා. මුළු ෆැක්ටරියම මාත් එක්ක. මම යදි මුක් කියනවා. දෙවියන් වහන්සේ විතරම ආවේ. මම දෙවියන් වහන්සේ කිව්වෝ විතරයි. මම දෙවියන් වහන්සේ කිව්වෝ විතරයි. දෙවියන් වහන්සේ කිව්වෝ. කියන්නේ කොහොමද? තාක්ෂණවාඩ යකිනවා පාරවාඩ කවුරුන් කියන්නේ කොහොමද දේවල් අවශ්‍ය නැහැ කියලා. හැබැයි මම කියන්නේ හැමතිස්සෙම වට උදව්. මේ දේවල් මම උදාහරණයක් අත්දැකලා මට හිතන්න බැරි තරම් අත්දැකලා තියෙනවා. ඇත්තටම මට හුඟක් කොට මට මතකත් නැහැ. හුඟක් මට මතක නැහැ. මම නිකන් හැබැයි කවුරුන් මට මොනවද කියන්නේ මම අයියෝ මේ මම දෙයක් කරන උපනාම ඉස්සර කියලා මතක් කරගන්නවා. මේ දෙවියන් වහන්සේට අද ඔබ අවස්ථාවක් දෙන්න. අද මේ දෙවියන් වහන්සේව අල්ලගන්න. උන්වහන්සේ ඔබගේ උපකාරය ඔබ හොල්ලන්න කාටවත් අපි ආඥා කරනවා.